ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පිණ්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංක ප්‍රථමයෙන් සිරස්තල. සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රසක් සිදු වූ උතුම් මැදින් පුන් පොහෝ දිනය අදයි. ශ්‍රද්ධා ලක්විරු පෝදා සදහම් විකාශය අද දවස පුරා. අපි උත්සාහයක් වීරියක් ගන්න නැතුවම අපේ ජීවිතේ පෙරදුනොත් පින්නතුනි. හැමදාම තියෙන්නේ මොකක් විතරද? උදැවීම විතරයි. ජනතාව මුහුණ දී ඇති ගැටලු තේරුම්ගෙන ඒ වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ජනපති ජාතිය අමතමින් පවසයි. වැලි ගොඩ දැමීමේ බලපත්‍ර ලබා දීමේදී අඩු ආදායම්ලාභී පවුල් සඳහා ප්‍රමුඛතාවය. රාජකාරිය මිනිසත්කම ළඟ නැවතුන හැටි. මම පුතාට බඩගිනිද? ඔව් කිව්වා. මම ඊට පස්සේ මම රියදුරු කිව්වා ළඟම තියෙන හෝටල් එක නතර කරගන්න. ආක්‍රමණය වහා නවතන ලෙසට ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයෙන් රුසියාවට නියෝග. සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් මැදින් පුන් පොහෝ දිනය අදයි. ඒ වෙනුවෙන් ගෙනෙන ශ්‍රද්ධා ලක්විරු පෝදා සදහම් විකාශය අද දවස පුරා විකාශය වනවා. මේ අතර බෝවත්ත ශ්‍රී අඟුලිමාල මහා සෑ විහාරයේ පෝදා සීල භාවනා වැඩසටහන් හැර කොවිඩ් වසංගතයත් සමග නවතා තිබූ මහමෙවුනාව භාවනාසපු සංචිතයෙහි අනෙකුත් සීල භාවනා වැඩසටහන් අද යළිත් ආරම්භ කෙරුණා. ව්‍යවහාර මාස ක්‍රමයට අනුව මාර්තු මාසයේ යෙදී තිබෙන්නේ පින්බර මැදින් පුන් පොහෝ දිනයයි. අපගේ ශාස්තෘන් වහන්සේ වෙසක් පුන් පොහෝදා උතුම් සම්බුදු බව සාක්ෂාත් කොට ඇසල පුන් පෝදා අසිරිමත් වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළ පසු බුදු රජුන් පිළිබඳ ඉමහත් කීර්ති ഘോഷාවක් මුළු මහත් දඹදිව් තලය පුරාවට පැතිර යන්නට විය. අප සම්බුදු රජුගේ පිය වූ සුද්ධෝදන මහරජු හට තම පුත්‍ර රත්නය දැකීමට බලවත් ආශාවක් උපන්නේ විය. එම කරුණු මුල් කොටගෙන භාග්‍යවතුන් වහන්සේව කිඹුල්වත් නුවරට වැඩමවාගෙන එනු පිණිස අමාත්‍යවරයෙකු ප්‍රමුඛ කොටගෙන දහසක් පිරිවර රජගහනුවර වෙත යැවීය. එම ශාක්‍ය දූත පිරිස රජගහනුවර වේළුවනාරාමයේ වෙත පැමිණි මොහොතේ අපගේ භාග්‍යවතුන් වහන්සේ අසිරිමත් සිරි සදහම් දේශනා කර සිටි අතර සදහම් ශ්‍රවණය කළ අමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස බලවත් ප්‍රසාදයට පත්ව උතුම් ධර්මාවබෝධය කරමින් අරහත්වය සාක්ෂාත් කොට මේ බුදු සසුනේ උතුම් පැවිදි බව ලැබූහ. මේ අයුරින් සුදවුන් මහරජු තම පුත්‍ර රත්නය කිඹුල්වත් නුවරට වැඩමවා ගනු පිණිස තවත් අමාත්‍යවරයෙක් සහ දහසක දූත පිරිසක් බැගින් තවත් කණ්ඩායම් 8ක් විටින් විට භාග්‍යවතුන් වහන්සේ සමීපයට යවූ අතර ඒ සියලු දෙනාද පෙර නොවූ විරු අසිරිමත් මොණි දහම් ශ්‍රවණය කොට උතුම් අරහත්වය සාක්ෂාත් කරමින් උතුම් පැවිදි බව ලැබුවා. සුදවුන් රජුගේ අවසරලත් කාළුදායි මහ ඇමතිතෙමේ දහසක් පිරිවර සමග රජගහනුවර වේළුවනාරාමයට ගොස් උතුම් සිරි සදහම් අසා අරහත්වයට පත්ව උතුම් වූ පැවිදිමිමට පත්විය. කාළුදායි මහ ඇමති විසින් අපගේ භාග්‍යවතුන් වහන්සේ හට කිඹුල්වත් නුවරට වැඩම කරන්නට ආරාධනා සිදු කළේ ඉන් පසුවයි. මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ එම ඇරයුම පිළිගෙන කිඹුල්වත් නුවරින් පැමිණ පැවිදි වූ දස දහසක් භික්ෂු පිරිසද අංග මගද දෙරටින් පැවිදි වූ දස දහසක භික්ෂු පිරිසද 20,000කට අධික භික්ෂු සංඝයා පිරිවරා තම ඥාතීන්ට සංග්‍රහ කරනු පිණිස කපිල වස්තු නුවර දක්වා සැට යොදුන් මාර්ගයේ ගමන් අරඹාවදාලේ පින්බර වූ මැදින් පුන් පොහෝ දිනකයි. මේ උතුම් ගමනේදී සුද්ධෝදන මහරජු සහ පිරිස තෙරුවන් සරණ ගොස් ධර්මාවබෝධය ලැබූ අතර රාහුල කුමරුන්ගේ සහ නන්ද කුමරුන්ගේ පැවිද්දද සිදුවිය. මෙවර මැදින් පුන් පෝදා දිනයට සමගාමීව ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන් විදුලියත් ගෙන එනු ලබන ශ්‍රද්ධා ලක්විරු පෝදා සදහම් විකාශය අද සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ සිට විකාශය කෙරුණා. අපේ ජීවිතේ කරදර පීඩා කම්කටොළු එද්දී ඒ කරදර පීඩා කම්කටොළු වලට නොසැලී මුහුණ දීම අනිවාර්යෙන්ම ධර්මය පුරුදු කරන ශ්‍රාවකේ කළ යුතු දෙයක්.
සමහර විට පින්නතුනි විශ්මය ජනක දේවල් වෙනවා මේ ලෝකේ. ඔබේ අභ්‍යන්තර ශක්තිය අඩු තක්සේරු කරන්න එපා. අපි උත්සාහයක් වීරියක් ගන්න නැතුවම අපේ ජීවිතේ පෙරදුනොත් පින්නතුනි හැමදාම තියෙන්නේ මොකක් විතරද? සුතැවීම විතරයි. සමහර විට ජීවිතේ දිනන කෙනෙක් දැක්කහම අපිට හිතෙනවා මොකක්ද? අයියෝ මටත් උත්සාහ කරන්න තිබ්බනම්, අයියෝ මටත් වෑයම් කරන්න තිබ්බනම් කියලා හිතෙනවද නැද්ද? හිතෙනවා. නමුත් වෑයම් කරලා බැරි වුණොත් මොකද වෙන්නේ? අඩුම තරමේ මම අතහැරියේ නෑ. මම අන්තිම මොහොත දක්වාම වීරිය කරා කියන කල්පනාව ඒ කෙනාට තියෙනවද නැද්ද? තියෙනවා. ධර්ම දේශනා ඇතුළු තවත් වැඩසටහන් පෙළක් තවදුරටත් සැදැහැති ඔබ මෙනුවෙන් විකාශය වනවා. මේ අතර කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමඟ නතර කර තිබූ මහමෙවුනාව භාවනා අසපු සංචිතයෙහි පුන් පෝදා සීල භාවනා වැඩසටහන් අද සිට යළිත් ආරම්භ කෙරුණා. ඒ සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගතවයි. ඒ අනුව සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගාව සුපිහිටි පොල්ගහවෙල මහමෙවුනාව භාවනා අසපු මූලස්ථානයේදී සීල භාවනා වැඩසටහන් පැවැත්වුණා. එමෙන්ම කඩුවෙල මහමෙවුනාව බෝධිඥාන භාවනා අසපු පරිශ්‍රයේ සුපිහිටි නව බෞද්ධ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද මැදින් පුන් පොහෝදා සීල භාවනා වැඩසටහන් පැවැත්වුණා. බොහෝ පිරිසකට සුවසේ දහම් ශ්‍රවණය කිරීම වෙනුවෙන් සැදැහැති පිරිසකගේ නොමසුරු සුවිසල් දායකත්වයෙන් ලබා ගැනීමට හැකි වූ මෙම බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාව තුළ අද දිනේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ගෞරවනීය වැඩමවීමෙන් ධර්ම දේශනා ඇතුළු සීල භාවනා වැඩසටහන් පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ජනාධිපතිවරයා හිදී සඳහන් කළේ ජනතාව මුහුණ දී ඇති ගැටලු Taman තේරුම්ගෙන එවෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. ඔබගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් සහ මිල වැඩිවීම ගැන මට හොඳින් වැටහෙනවා. ගෑස් හිඟකම, ඒ වගේම ඉන්ධන හිඟකම, විදුලිය ඇන හිටීමේ තත්ත්වය වැන ගැටලු ගැන මා හොඳින් දන්නවා. පසුගිය මාස දෙක තුල මහජනතාව විඳි අනේක විද දුක්ඛම් කටළු ගැනත් මා ඊට සංවේදී. ඒ ගැන කළ හැකි උපරිම දේ අප කළත් අපගේ පාලනයෙන් බැහැර හේතුන් නිසා එම තත්ත්වය තව දුරටත් පවතින බව මා දන්නවා. මා ගන්නා ක්‍රියාමාර්ගවලට වගවීම මා බාර ගන්නවා. මහජනතාව අත්විඳින යම් යම් කරදරකාරී ජීවන රටාවන්ට විසඳුම් සොයන්නට මා අද දැඩි තීරණ ගැනීමට අදිටන් කරගෙන තිබෙනවා. ඒ නිසා මා ජනතාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන විශ්වාසය තබන ලෙස මා ඔබගෙන් ප්‍රථමයෙන්ම ඉල්ලා සිටිනවා. අද තිබෙන අසීරු තත්ත්වය අපේ රටට පමණක් මුහුණ දීමට සිදුවක් නොවේ. මුළු ලෝකයම නොඑක් ආකාරයේ පීඩාවලට ගොදුරු වී සිටිනවා. මෙවැනි අර්බුදකාරී අවස්ථාවන්හිදී රටක දේශපාලඥයින්ගේ හා බුද්ධිමතුන්ගේ වගකීම සාමූහිකව ප්‍රශ්නවලට විසඳුම් සෙවීමයි. අද තිබෙන ගැටලුවලට මුල අපේ විදේශ විනිමය අර්බුදයයි. පසුගිය කාලය තුල තිබෙන දත්ත අනුව මේ අවුරුද්දට සංචාරක ව්‍යාපාරයෙන් ඒ වගේම තොරතුරු තාක්ෂණය වැනි සේවා අපනයන වලින් ඩොලර් බිලියන 3ක් පමණ ලැබිය හැකි අතර විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වලින් අපට ඩොලර් බිලියන 2ක් ලැබෙනවා. ඒ අනුව හිඟ වෙළඳ පරතරය ඩොලර් බිලියන 5ක් වෙනවා. මේ අතර මේ වර්ෂය තුල ඩොලර් බිලියන 6.9ක් ණය වාරික සහ ස්වෛරී බැඳුම් වෙනුවෙන් ගෙවන්නට වෙනවා. එවිට ඩොලර් බිලියන 11.9ක හිඟයක් ඇති වෙනවා. අනෙකුත් ලැබෙන ණය ආධාර සහ ආයෝජන ලෙස ඩොලර් බිලියන 2.5ක් අපේක්ෂා කරනවා. මේ ආකාරයට විදේශ මුදල් ප්‍රවාහයේ ඩොලර් බිලියන 9.4ක සම්පූර්ණ හිඟයක් තියෙනවා. එහෙත් රුපියල නම්‍යශීලී කලාට පසුව
අපනයන ආදායම ඩොලර් බිලියන 13ක් දක්වා වැඩි වේයයි අපේක්ෂා කරනවා. ඒ වගේම ආනයන වියදම ඩොලර් බිලියන 22 සිට ඩොලර් බිලියන 20 දක්වා අඩු කරගන්නත් පුළුවන් වේවි. එසේ වුවහොත් වෙළඳ ශේෂ හිඟය ඩොලර් බිලියන 7 දක්වා අඩු කරගන්න පුළුවන්. අපි ඉලක්ක කරගත යුත්තේ එයයි. ඒ වගේම සේවා අපනයනයන්ගෙන් ඩොලර් බිලියන 4කුත් විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් බිලියන 5කුත් අපේක්ෂා කරන්න පුළුවන්. මේ අනුව අපේ වෙළඳ ශේෂයේ හිඟය ඩොලර් බිලියන 2.4ක් වනවා. මේ හිඟය පියවා ගැනීමත් අපේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීමටත් අප ක්‍රියා කළ යුතුයි. අප රටට හිතකර ආකාරයට නව ක්‍රමවේදයක් තුළ මෙය ක්‍රියාත්මක කිරීමට රජය නොයෙකුත් පාර්ශව සමග සාකච්ඡා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඊයේ පැවැත් වූ සාකච්ඡාවත් මේ අරමුණින් කළ එකක්. ඒ සාකච්ඡාව තුළින් අප බලාපොරොත්තු වන්නේ වසරකට අප ගෙවිය යුතු ණයවාරික ස්වෛරීත්ව බැඳුම් කර ආදිය ගෙවීම් සඳහා ක්‍රමවේදයක් සලසා ගැනීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මා කළ සාකච්ඡාවට පසුව වාසි හා අවාසි අධ්‍යයනය කොට තවදුරටත් ඔවුන් සමග එක්ව කටයුතු කිරීමට මා තීරණය කළා. මේ දක්වා මෙරට කිසිදු කොවිඩ් එන්නතක් ලබා නොගත් පුද්ගලයන් සඳහා විශේෂ කොවිඩ් එන්නත් කරන වැඩසටහනක් සෞඛ්‍ය අංශ විසින් සැලසුම් කර තිබෙනවා. මෙරටින් තවත් කොවිඩ් ආසාධිතයන් 320 දෙනෙකු ඒ වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 6,57,134ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තවත් කොවිඩ් ආසාධිත මරණයක් ඊයේ තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාව 16,416ක් ලෙසයි දැක්වුණේ. එලෙස මියගිය පුද්ගලයා පිරිමි පුද්ගලයෙක් වනවා. අපිට අමතක වෙමින් පවතිනවා ඩ්‍රීම් කියන කන්සෙප්ට් එක. නිවැරදිව මුඛාවරණ පැළඳීම, සබන් යොදා අත පිරිසිදු කර ගැනීම, මීටරයක පරතරය තබා ගැනීම. තුන්වෙනි අවශ්‍ය කාරණාව තමයි 10%කින් තම ප්‍රතිශක්තිකරණය වැඩි කර ගැනීම. මේ සඳහා නිරන්තරයෙන් ව්‍යායාමවල යෙදීම, පිරිසිදු අලුත් එළවලු පළතුරු ආහාරයට ගැනීමෙන් කිසිදු අපහසුතාවයකින් තොරව මේ ක්‍රම 3 අනුගමනය කරන්නේ නම් ඔබට කොවිඩ් රෝගය වැළඳීමට ඇති හැකියාව ඉතාමත් අඩු කර ගැනීමට හැකිවන අතර සංකූලතාව අවම කර ගැනීමට මහඟු උපකාරයක් වනු ඇත. මේ අතර මේ දක්වා මෙරට කිසිදු කොවිඩ් එන්නතක් ලබා නොගත් පුද්ගලයන් සඳහා විශේෂ කොවිඩ් එන්නත් කරන වැඩසටහනක් සෞඛ්‍ය අංශ විසින් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව එම වැඩසටහන මේ වන විටත් ක්‍රියාත්මකයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක් කොවිඩ් සඳහා කිසිදු එන්නත් කරණයක් ලබා නොගත් අයවලුන් සඳහා ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම ඔබ මෙතෙක් කිසිදු එන්නතක් ලබා නොගත්තේ නම් හෝ පිටරට යෑමට බලාපොරොත්තු වෙන්නේ නම් මේ සියම අයවලුන් සඳහා මෙම අවස්ථාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම අවස්ථාව සපයා දී තිබෙනවා. සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල විතින් හෝ සියලුම පරියන්ත රෝහල් හෝ බේස් හොස්පිටල් හෝ වෙනත් ඕනෑම රජයේ රෝහලකින් මෙම වාත්‍රාව ලබා ගැනීමට මේ වන විට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කර තිබෙනවා. අවුරුදු 20ට වැඩි සියලුම අයවලුන් මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලෙස ඉල්ලා සිටිනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 16,274ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,24,440ක් ලෙසයි. යුක්‍රේන ආක්‍රමණය වහා නතර කරන ලෙස ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය විසින් රුසියාවට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. රුසියාව විසින් දියත් කරන ලද යුක්‍රේනයට එරෙහි යුදමය ක්‍රියාමාර්ගයේ වහා නතර කරන ලෙස ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය විසින් රුසියාවට නියෝග කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ පවතින එම යුද අධිකරණයේ ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් යුක්‍රේනය සිය ප්‍රසාදය පළ කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණේ. ඒ අනුව අදාළ නියෝගය සිය රටේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඵලදායී වනු ඇති බවද යුක්‍රේනය විසින් සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට රුසියානු ආක්‍රමණය හේතුවෙන් යුක්‍රේනයෙන් මිලියන 3කට අධික ජනතාවක් සරණාගතයන් ලෙස පිටව ගොස් ඇති අතර තවදුරටත් යුක්‍රේනයේ කියව් ඇතුළු ප්‍රධාන නගර වෙත රුසියානු ප්‍රහාර එල්ල වෙමින් ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. මේ අතර යුක්‍රේනයේ දකුණු නගරය වන මරියුපෝල්හි රංගශාලාවකට සහ තටාකයකට බෝම්බ හෙලා ඇති බවට යුක්‍රේනය විසින් රුසියාව වෙත චෝදනා කර තිබෙනවා. මරිපෝල්හි පිහිටි එම රංගශාලාව තුළ ඒ වන විටත් ගැබිනි කාන්තාවන් සහ ළමුන් ඇතුළු සිවිල් වැසියන් සිය ගණනක් රුසියානු ප්‍රහාරවලින් බේරීම පිණිස සැඟව සිට ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් එම ගොඩනැගිල්ලට ප්‍රහාර එල්ල කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර අන්ත දක්ෂිණාංශික යුක්‍රේන මිලිෂියාවක් වන අසව් බල ඇනිය විසින් එය පුපුරවා හැර ඇති බවට රුසියාව විසින් යුක්‍රේනය වෙත චෝදනා කර තිබෙනවා. මේ අතර පවතින අර්බුදය හමුවේ ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලය ඇමතීමට යුක්‍රේන ජනාධිපති වොලදිමීර් සෙලන්ස්කී හට අවස්ථාව හිමි වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම ඊට පෙර ආතුව යුක්‍රේන ජනාධිපතිවරයා විසින් කැනේඩියානු පාර්ලිමේන්තුවද අමතා ඇති බවටයි විදේශ වාර්තා සඳහන් කළේ. රුසියානු හමුදා විසින් වටකරනු ලැබූ යුක්‍රේනයේ කේව් අගනුවර සිටින යුක්‍රේන ජනාධිපතිවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ කොංග්‍රස් මණ්ඩලය අමතා තිබෙනවා. ඒ අනුව යුක්‍රේන ජනාධිපතිවරයා හට මෙලෙස ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය මෙන්ම කැනඩා පාර්ලිමේන්තුව ඇමතීමට අවස්ථාව උදාවීම සුවිශේෂී සිදුවීමක් බවද බටහිර මාධ්‍ය වාර්තා කරනු ලැබුවා. මේ අතර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් රුසියානු නායක ව්ලාදිමීර් පුටින් යුද අපරාධකරුවෙකු ලෙස නම් කර තිබෙනවා. ඒ හේතුවෙන් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික ආතතීන් තවදුරටත් උත්සන්න වී ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. මේ අතර රුසියානු ආක්‍රමණය හේතුවෙන් අසරණ වූ යුක්‍රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 13.6ක ආධාර පැකේජයක් ලබා දීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් පියවරගෙන තිබෙනවා. එමෙන්ම එම ආධාර පැකේජය ලබා දීමට ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේද අනුමැතිය හිමි වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව එම ආධාර පැකේජය මානුෂීය ආධාර වශයෙන් යුක්‍රේන වැසියන්ට ලැබෙන ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ අතර යුක්‍රේනයට එරෙහිව ගනු ලැබූ හමුදා ක්‍රියාමාර්ගයේ හේතුවෙන් රුසියාව දිගින් දිගටම ජපානයේ අප්‍රසාදයට පත්වී ඇති බවත් ජපානයේ රුසියාවට තවත් සම්බාධක පැනවීමක් සිදු කර ඇති බවත් බටහිර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව ජපානයේ විසින් රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් රුසියාවට ඉලෙක්ට්‍රොනික උපාංග ආනයනයක් සිදු නොවන බවත් පරිගණක ආදිය සහ ඒවායි උපාංගද රුසියාවට ලබා දීම අත්හිටුවා ඇති බවත් විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනු ලැබුවා. පරිසර අමාත්‍යංශය ආරම්භ කළ හුස්ම දෙනතුරු රුප්‍රෝපණ වැඩසටහනට වසරක් සපිරීම නිමිත්තෙන් තවදුරටත් එම වැඩසටහන පුළුල් කිරීමට තීරණය කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළා. මේ අතර අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ වැලිකොඩ දැමීමේ බලපත්‍ර ලබා දීමේදී අඩු ආදායම්ලාභී පවුල් සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට තීරණය කර ඇති බවයි. හුස්ම දෙනතුරු ජාතික රුක්රෝපණ වැඩපිළිවෙල ඔබට මතක ඇති සඳුන් පැල 3ක් ඉඳලා තමයි ඒක පටන් ගත්තේ. දැන් ඒක රෝපණය වෙලා තියෙනවා ඔබට දකින්න ඇති. ඉතින් අපි මේ වතාවේ ඒක තවත් වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවා. අපි රාජ්‍යත් මුදල් ප්‍රමාණයක් මේකට වෙන් කරලා තියෙනවා. අපි මෙහි වර්ෂයක් පිරීම නිමිත්තෙන් එම පරිශ්‍රය ආසන්නයේම තවත් රුක්රෝපණ වැඩසටහනක් 21 වෙනිදා මේ මාසේ පටන් ගන්නවා. අවුරුද්දක් පිරීම නිමිත්තෙන් යුද හමුදාවත් එක්ක ඒ කටයුත්තට අපි ප්‍රවේශ වෙනවා. ඒ වගේම අපි රෝපණය කරන සෑම ගසකම අපේ බලාපොරොත්තු තියෙන්නේ ප්‍රයෝජනයක් ඇති ගස් මේ රටට දායාද කරන්න. අපි පන්සල් මුල් කරගෙන ඔසු වන වැඩසටහන පටන් ගත්තා. ඒක 100කටත් අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කරමු. ඒකම පළදරන ශාක තමයි අනිත් ප්‍රදේශවල සිටුවන්නේ. අපි කොස්, දෙල්, අඹ, ගොරක, දූරියන් ඇතුළු ඒ වගේ ශාක සිටුවන්න තමයි බලාපොරොත්තුව. මොකද ඒකෙන් අපිට අස්වැන්නකුත් ලබා ගන්න පුළුවන්. ශාකමය වශයෙන්ුත් විශාල ප්‍රයෝජනයක් තියෙන වගේම පරිසරයටත් ඉතාමත් වැදගත් ශාකයක් බවට මෙය පත් වෙන නිසා. ගංගාවල වැලි ගැනීමේ බලපත්‍ර ලබා දීම. මේක මහා ජාවාරමක් බවට පත් වෙලා තිබෙනවා. රට පුරාම මේකට තැරැව්කරුවන් බිහි වෙලා තිබෙනවා. මේකට සම්බන්ධ වෙච්ච බොහෝ පිරිසගේ ඉන්නවා. ඒ අයගේ රස්සාමයකේ අයගේ නමට මුලින් වැලි කියන නමත් එක්ක වැටිච්ච ගොඩාක් කට්ටිය ඉන්න එක නම කියන්නේ වැලි කියන නම මුලට දාලා. ඉතින් ඒ අය තමයි මේ ජාවාරමේ ප්‍රධාන හවුල්කාරය බවට පත් වෙලා තියෙන්නේ. අපි එක සැරේට මේවා අය වයින් කරන්න බැරි බව දන්නවා. අයින් කරන්න යන්නෙත් නැහැ. එයාගේ ජීවිකාව එක බවට පත් වෙලා තියෙනවා. නමුත් අපේ දැඩි වෙනස්කම් කීපයක් අපි ආරම්භ කළා තියෙනවා මේ අවුරුද්දේ ඉඳලා. ඒ ප්‍රදේශවල පදිංචි අඩු ආදායම්ලාභීන් වෙත වැලි බලපත්‍ර ලබා දීලා ඒ අයගේ ආදායම ඉහළ දැමීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. දැනටමත් ඒක අපි දිස්ත්‍රික්කවලට උපදෙස් ලබා දීලා තියෙනවා. ලබා දෙන බලපත්‍ර වලින්
ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට 50%ක් ආමාශයෙන් දිස්ත්‍රික්කයේ මුළු එකතුව 75%ක්වත් අඩුම ගානේ තියෙන්න ඕන කියලා අපි කියලා තියෙනවා. 100%ක් ගියත් ප්‍රශ්නයක් නැහැ. දැනට බැලුවම සමහර දිස්ත්‍රික්කවල 40%ක් විතර තමයි ඒ ප්‍රදේශයේ ඉන්න අනිත් ඔක්කොම පිට ප්‍රදේශවල අයට දීලා තියෙන්නේ. ඒ වගේම ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන මේ වැලිගොඩ දැමීමේ ඒ අඩු ආදායම් ලාභින් එකතු කරලා සමෝපකාර සමිති පිහිටවලා එයාගේ ආදායම් මට්ටම ඉහළ දැමීම සඳහා අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ආනයනික පළතුරු ඇතුළු භාණ්ඩ වර්ග 9ක් සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ නංවා තිබෙනවා. මුදල් අමාත්‍යංශය සඳහන් කළේ මෙම බදු ඉහළ නැංවීම ඉදිරි මාස 6ක් සඳහා බලපැවැත්වෙන බවයි. නව බදු ඉහළ යාමත් සමග ආනයනික යෝගට්, ඇපල්, මිදි, චීස් ඇතුළු භාණ්ඩවල මිල ඉහළ යාමට නියමිතයි. රජයේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙලෙස බදු ඉහළ නැංවීම සිදු කර තිබෙනවා. ඊට අනුව ඇපල් කිලෝග්‍රෑමයක බදු රුපියල් 200කින් ඉහළ යන අතර මිදි කිලෝග්‍රෑමයක බද්ද රුපියල් 100කින් ඉහළ යනවා. දොඩම් කිලෝග්‍රෑමයක් සඳහා වූ බදු ඉහළ යාම රුපියල් 75ක්. ඩෙලුම් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 100කින් විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කොට තිබෙනවා. යෝගට් කිලෝග්‍රෑම් එකක් සඳහා වැඩි වන බද්ද රුපියල් 200ක්. ඊට අමතරව චීස් සඳහා ප්‍රකාශයට පත් කර ඇති නව විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 400ක් වනවා. රාජකාරී අතර මනුස්සත්කම් පෙන්නූ යහපත් මනුදම් ලෝකයට කියා දෙන පොලිස් නිලධාරී මහතෙක් අපට මුණ ගැසුණා. මේ ඔහුගේ එකේ මනුස්සත්කමයි. නිල ඇඳුමයට සැඟවුණ සංවේදී හදවතක් සේයාවක සටහන් වුණේ මේ විදියට. පාසල් යන වයසේ පුංචි දරුවෙක්ට ආහාර ලබාදී එය සියතින්ම දරුවාට ලබාදින පොලිස් නිලධාරියෙක් එහි දකින්නට පුළුවන්. මේ සංවේදී හදවත අප සොයා ගියා. ඔහු නමින් ලක්ෂ්මන්ඩ සිල්වා. නවගමුව පොලිස් ස්ථානාධිපති සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලෙසයි ඔහු කටයුතු කරන්නේ. පසුගියදා කඩුවෙල මොනිදාස කුමාරතුංග විදුහල ඉදිරිපිටදී මෙම ඡායාරූපයේ සිටින දරුවා අනතුරට ලක්වෙන්නේ බස් රථයෙන් බිම ඇද වැටීම හේතුවෙන්. එම අවස්ථාවේදී පාසල ඉදිරිපිට රථවාහන රාජකාරය කටයුතුවල නිරතව සිටි ලක්ෂ්මන්ද සිල්වා මහතා ඉක්මනින්ම ක්‍රියාත්මක වී ක්ලාන්ත වී සිටි දරුවා ජීප්‍රියට නංවාගෙන නවගමුව රෝහලට රැගෙන යන්නට කටයුතු කළා. සුපුරුදු පරිදි මම මේ රාජකාරී කරන අවස්ථාවේදී බස් අතෙන් පැමිණි දරුවෙක් බස් එකකින් බහිනකට වැටුණා. ඒ වැටෙන අවස්ථාවේ ඔහුගේ දකුණු අත යට වුණා. ඊට පස්සේ සහෝදර ගුරුවරු සහෝදර ශිෂ්‍යයා වෙලා උස්සලා ගත්තා. මමත් ඉක්මනින් එතනට ගිහලා බැලුවා. ළමයට ඉතින් කලන්ත ගතියක් වගේ තියෙනවා මට තේරුණා. මං ගුරු භාවතිකුත් සමග ඒ ළමයා ජිප්පේ දාගෙන රෝහලට ගෙනියන්න කටයුතු කරන අතරතුරදී මම මගේ ළමයන් ගා පුතා කාලා දී නෑ කිව්වා. මම පුතාට බඩගිනිද? ඔව් කිව්වා. මම ඊට පස්සේ මම රියදුරු කිව්වා ළඟම තියෙන හෝටලයක නතර කරලා. හෝටලයක නතර කරලා මම ළමයාත් අරගෙන හෝටලෙට ගිහිල්ලා ඒකේ ෆ්‍රිජ් එකෙන් අරගෙන අයිස් ටිකක් කරලා සොපි පැකේ දකුණු අත නිසා දකුණු අත උඩින් මේ අයිස් ටිකක් තියලා බබාට කන්න බෑ ඒ අතේ දකුණු අත. ඊට පස්සේ මං හෝටලෙන් කෑමයක් කරන් හොඳට බබාට කැව්වා. බඩ පිරෙන්න කැව්වා. බීමේකුත් තරම් පොවලා මං ඊට පස්සේ බබත් අරගෙන ජිප්රතෙන් ගියා ළඟම තියෙන නවගමුව රජේ වලට. ඒගොල්ලන්ට ළමයා බාර දීලා මම සුපුරුදු පරිදි මගේ රාජකාරියට නැවත ගියා. අපි ඉන්නේ මහ ජනතාව ආරක්ෂා කරන්න. ඒක මං හොඳින් කරා කියලා ඉතින් පොඩි සතුටකුත් තියෙනවා. මිනිසත්කම ඉතිරිවන තැන් සමාජය තුළ ඉතිරි වූ විට යහපත් මනුදම් ලෝකයේම වැළඳගන්නා බවට රාජකාරී අතර නිල ඇඳුම් අතර මෙසේ ඉස්මතුවීම කොයි තරම් වටිනවද. සිරවුන තැන්වල සිර නොකළ යහපත් සිතුවිලි. කිසිවක් බලාපොරොත්තු නොවන යහපත් සිතුවිලි. අවුරුද්ද 2018 ඇතැම් විට ඔබට මේ සිදුවීම මතක ඇති. උතුරු තායිලන්තයේ චෙන් රායි පලාතේ එක්තරා ගුහාවකට ඇතුළුවන කුඩා දරුවන් පිරිසකින් සමන්විත පාපන්දු කණ්ඩායමක් ඒ ගුහාව තුළ හිරවුණා. ඒ අධික වර්ෂාපතනයෙන් ගුහා පද්ධතිය අර්ධ වශයෙන් වැසී ජලයෙන් පිරියාමත් එක්ක. මේ නිසාම පුහුණුකරු ඇතුළු පාපන්දු කණ්ඩායමේ පුංචි දරුවන් ගුහාව තුළ හිරවුණා. ඔක්සිජන් පවා නොමැතිව මේ සියලු දෙනා ජීවත් වුණේ ලොකු අපහසුතාවයකින්. ගලවා ගැනීමේ මෙහෙයුම් ඉන් පස්සේ ක්‍රියාත්මක වුණා. දැවන්ත මෙහෙයුමක් වූ මේ මෙහෙයුම අවසානයේදී ගලවා ගැනීමේ හමුදා දරුවන් 12 දෙනා සහ පුහුණුකරු බේරගන්නවා. ගලවා ගැනීමේ හමුදා නිලධාරීන් කිහිප දෙනෙක් නම් මේ මෙහෙයුමේදී ජීවිතවලින් සමුගත්තා. ඒ ඔබ අප දන්නා කතාව වුණාට මේ අප නොදන්නා කොටස. ඇය රවින් මාට්. මේ දැවන්ත මෙහෙයුම් දින ගණනක් මේ විදියට ක්‍රියාත්මක වෙද්දී දන්නවද ඇය කරන දෙය? ඇය හැම දවසකම අවසානයේ රාත්‍රී කාලයේදී
ගලවා ගැනීමේ හමුදා නිලධහරින්ගේ ඇඳුම් එකතු කරගන්නවා. පසුව ඇගේ රෙදි සෝදන ස්ථානයට මේ ඇඳුම් ගෙන ගොස් ඇයි මේ හැම ඇඳුමක්ම සෝදා පිරිසිදු කරනවා. ඉතින් ඇයි රාත්‍රී කාලයේ මුළුල්ලේම කරන්නේ මේ නිල ඇඳුම් සෝදන එක. මේකට ඇගේ සේවක ස්ථානයේ පිරිස දුන්නෙත් ලොකු සහයෝගයක්. එක් පැත්තකින් ඇය සහය වෙද්දී මේ තවත් කෙනෙක්. ඔහු සිටිසක්. ඔහු ගලවා ගැනීමේ මෙහෙයුම් නිලධහරින්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් දෙන්න ඉදිරිපත් වෙනවා. ඒ තමන්ගේ යතුරු පැතියෙන්. රොයක් දවාලක් නැතුව ඔහු මේ කාර්යයෙන් නිරත වුණා. ඇත්තරම පිරිසක් කරදරේ වැටුනම ජාති ආගම් බෙහෙද නොසයා උදව් කරන එක ඔවුන් ක්‍රියාවෙන්ම පෙන්නල දුන්නා. ගලවා ගැනීමේ නිලධහරින් හරි අපූර් කතාවක් කිව්වා. අපි මේ පාපන්දු කණ්ඩායම ගලවගත්තා. ඒ ලොකු වෙහෙසක් දරලා. ඒ වගේම වෙහෙසකින් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව රවින් මාට් සහ සිටිසක් අපිට උදව් කළා. ඉතින් ඔවුන් මේ පිරිස ගලවා ගැනීමේ මෙහෙයුමේ සැබෑ හිමිකරුවන්. අවධානය විදෙස් පුවත් වෙත. වසංගත අවදානම තරමක් දුරට පහවයාමත් සමග රටවල් රැසක් සිය කොවිඩ් රෙගුලාසි ලිහිල් කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකට වඩා වැඩිකාලයක් විදේශීය සංචාරකයන් සඳහා වසා දැමුණු නවසීලන්තේ යළි සිය දේශ සීමා විවෘත කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව පළමුවෙන් එළැබෙන අප්‍රේල් මාස 13 වනදා සිට ඔස්ට්‍රේලියානුවන් සඳහා රට විවෘත කිරීමටයි නවසීලන්ත රජය තීරණය කර ඇත්තේ. ඉන්පසු එළැබෙන මැයි මාස 2 වනදා සිට රටවල් 60ක පූර්ණ එන්නත්කරණයට ලක් වූ විදේශිකයන් හට නවසීලන්තයට පැමිණීමට අවස්ථාව උදා වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එහිදී ඇමරිකාව සහ මහා බ්‍රිතාන්‍ය යන රටවල් සඳහාද නවසීලන්තේ විවෘත කරන බවයි එරට රජය නිවේදනය කරනු ලැබුවේ. කෙසේ වෙතත් නවසීලන්තේ නැවත විවෘත කිරීමත් සමග නවසීලන්තේ වෙත පැමිණෙන සියලු සංචාරකයන් කොවිඩ් ආසාදිතයන් නොවන බවට තහවුරු කිරීමේ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බවද එරට රජය විසින් දැනුම් දී තිබෙනවා. කොවිඩ් වසංගතය සම්පූර්ණයෙන්ම පාලනය කර තිබූ නවසීලන්තය තුළ කොවිඩ් ආසාදන වැඩිවීම හමුවේ විදේශිකයන් සඳහා දේශ සීමා වසා දැමුවේ පසුගිය 2020 වසරේ මාර්තු මාසයේදී. ඉන්පසු සංචාරක බුබුලු ක්‍රමය යටතේ ඔස්ට්‍රේලියානුවන්ට පමණක් නවසීලන්තයට පැමිණීමට විටින් විට අවසර ලබා දෙනු ලැබුවා. කෙසේ වෙතත් පවතින වසංගත අවදානම හමුවේ මේ වනතුරු කිසිදු නවසීලන්ත වැසියෙකුට රටින් පිට වී යාමටද අවසර හිමි වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජපාන සෞඛ්‍ය අංශ පනවා තිබූ සෞඛ්‍ය නීති ඉවත් කිරීමට ජපාන රජය තීරණය කර තිබෙනවා. ඒ එරට සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමින් බවයි ජපාන සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ඒ අනුව මේ මාස 21 වනදා සිට ටෝකියෝ අගනුවර සහ ප්‍රාන්ත 17කට පනවා තිබූ නිරෝධායන නීති ඉවත් කරනු ඇති බව ජපාන රජය නිකුත් කළ නිවේදනයක සඳහන්. මේ වන විට ජපාන ජනගහනයෙන් වැඩි පිටසක් කොවිඩ් වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. හෙට මාර්තු 18 වැනිදා අභිධර්ම විශාරද ලක්මිණි පහන පුවත්පතේ කතෘ එම් ධර්මරත්න පණ්ඩිතුමා අභාව ප්‍රාප්ත වී ඇත්තේ 1925 වසරේ මාර්තු මාස 18 වන දිනයි. ශ්‍රී ලංකාවේ තුනුන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කර ඇත්තේ 2013 වසරේ මාර්තු මාස 18 වන දිනයි. ලොව ප්‍රථමවරට අභ්‍යවකාශය සැරසැරු ප්‍රථම පුද්ගලයා වන ඇලෙක්සි ලියනෝව් ගගනගාමයා රැගත් වොස්කොඩ් 2 නම් රුසියානු යානය අභ්‍යවකාශගත වී ඇත්තේ 1965 වසරේ මාර්තු මාස 18 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.